නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. අපට මේ දහම් මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාධු සාධු සාධු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, සම්බුද්ධත්වයට පත් වුණ අලුත බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අප්‍රමාණ වාර ගණනක් මෙනෙහි කළා. අතිශය සියුම් වූ අවබෝධ කරගන්නට දුෂ්කර වූ මේ ධර්මය කෙලෙස් වලින් බරිත වුණ ඇලීම තුලම වාසය කරන මේ සත්වයන්ට අවබෝධ කරගන්නට පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය තථාගතයන් වහන්සේට නැගුණා. ධර්මයේ ගැඹීරත්වයත් සත්‍යය කෙලෙස් වලට වසඟ වීමේ ස්වභාවයත් බලනකොට බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්ට උත්සාහයක් ඇති වුණේ නැහැ. සහම්පති මහා බ්‍රහ්මයා ආරාධනා කළා උපමා කතා කියමින්. බුදු ඇසින් ලෝකේ බැලුවා. අවබෝධ කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා අපාරුතා තේසං අමතස්සද්්වාරා ඒ සෝතවන්තෝ පමුංචන්සු සද්ධං. අමාදුර විවර කළා. දෙසවන් නැත්තෝ ශ්‍රද්ධාව මුදත්වා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වුණ වචන. ධර්මය අසන්ට කැමති අයට බුදුරජාණන් වහන්සේ අමෘත ద్వාරය විවර කළා. අද අමාදුර විවර විය යන මාතෘකාවෙන් අපි ඉගෙන ගන්නේ සූත්‍ර සංග්‍රහයේ දේශනාවන්. අපි අනුපිළිවෙලින් සූත්‍ර සංග්‍රහයට අයිති දේශනාවන් මේ වන විට දේශනා 22ක් පමණ ඉගෙනගෙන තිබෙනවා. අපි ඒ යටතේ දාන කතා, සීල කතා, සග්ග කතා සහ කාමයේ ආදීනව කතා කළා. දැන් මේ සූත්‍ර සංග්‍රහයයි අනුපිළිවෙල කතාවෙන් බැහැර වෙලා නිරන්තරයෙන්ම සිව්වනක් පිරිස භාවිතා කරන ධර්මදේශනා කරන දේශකයන් වහන්සේලා ගිහි අයට උගන්වන සාකච්ඡා කරන දේශනාවන් විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා ඉන් අනතුරුව මේ සූත්‍ර සංග්‍රහයේ. දේශනා 44ක්. ඒ දේශනා 44 ඊටාම වැදගත්. ඒ දේශනා 44නොත් ගිහි අය විසින් දැනගත යුතු දේශනාවන්. ගිහි අය විසින් දැනගත යුතු දේශනාවන් 30කට වැඩි සංඛ්‍යාවක්. ඉතින් ගහට්ටානං පරිකථා පටිසංයුක්තානි කියන මාතෘකාව යටතේ මේ ගිහි අයට සමග දහම් කතාව කරද්දී මේ කරුණු ඊටාම වැදගත් වෙනවා කියලායි මේ සූත්‍ර සංග්‍රහයේ විශේෂයෙන් පැහැදිලි වෙන්නේ. ගිහියන්ට ධර්මයේ පැහැදිලි කිරීම සඳහා සූත්‍ර දේශනාවන් 32ක් පරාභව සූත්‍රය, අග්ගප්පසාද සූත්‍රය, සබ්‍රහ්මක සූත්‍රය, නිරයූපත්ති සූත්‍රය, සුගතුප්පත්ති සූත්‍රය, දේවාචවන සූත්‍රය මේ ආදී වශයෙන් ප ဋ ාණ සූත්‍රය, මා පුඤ්ඤ බහයි සූත්‍රය, අපමාද සූත්‍රය වගේ පොදුවේ මේ ඇතම් කරුණු වල දානය ගැන සඳහන් වෙනවා, සීලය ගැන සඳහන් වෙනවා, ගුණ ධර්මයන් ගැන සඳහන් වෙනවා,
අප්‍රමාදී වීම පිණිස ගොඩාක් උපකාරී වෙනවා. එම දේශනාවන් 32 ගිහි අයට ධර්ම දේශනා කිරීමේදී භාවිතා කරන්න. මට අනුමෝදනා කිරීම සඳහා වික්ෂුන් වහන්සේලාට විශේෂ පින්කම් වලදී දානය අවසානයේදී අනුමෝදනා කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් සූත්‍ර 13ක් ඊළඟට සඳහන් වෙනවා. අපි අද ඉගෙන ගන්න දේශනාව සුත්ත නිපාතයේ තමයි සඳහන් වෙන්නේ. සුත්ත නිපාතයේ උරග වර්ගයේ 6 වෙනි දේශනය පරාභව සූත්‍රය. ගොඩාක් වැදගත් ගිහි ජීවිතය ගත කරන අයට කොච්චර පුද පූජා තිබ්බත් ප්‍රාර්ථනා කළත් විවිධ ශාන්ති කර්ම කළත් පිරිහීම වළක්වන්නට බෑ මේ කරුණු තියෙනකම්. අද බෞද්ධ සමාජයත් හරි පුදුමයි. ඒ තමයි මේ ඇත්තට මුණ දෙන්න කැමති නැහැ. තරුණ දරුවෝ ඉන්නවා. පාප මිත්‍රව ඇසුරු කරනවා. ඇසුරු කරන්නකම් බලාගෙන ඉන්නවා. හිතරිදේ කියලා කියන්නේ එක්කෝ කියනකොට අමනාප වෙයි කියලා කියන්නේ Taman එක්ක රණ්ඩුවට පැටලෙයි කියලා ඒක බේර ගන්න උත්සාහ කරන්නේ නැතුව නිශ්ශබ්දව ඉඳලා හොඳටම පිරිහිලා නාස්ති වුණාට පස්සේ කේන්දරේ අරන් ගිහිල්ලා බලනවා. බලලා කියනවා අපල කියලා. ඊට පස්සේ බෝධි පූජා තියෙනවා. අර ළමයා සුමගට ගන්න කියලා. බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා පිරිහීම පිණිස පවතින දේ නොපිරීම පිණිස පවතින දේ. පිරිහීම පිණිස පවතින දේවල් ඔක්කොම ලං කරගෙන අපි කොච්චර පුද පූජා තිබ්බත් කොහොමද ජීවිතයට යහපත උදා වෙන්නේ? ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ. එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියේහි මුළු මහත් ජේතවනාරාමයේම ආලෝකමත් කරගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි තැනට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් සිටියා. පැත්තකින් හිටපු ඒ දෙවියා ගාථාවලින් මෙසේ අසා සිටියා. ගාථාවක් කිව්වා. හේතුව තමයි මේ පරාභව සූත්‍රයේ අර්ථ කතාවේ සඳහන් වෙනවා. මංගල සූත්‍රය අහන්නේ දෙවි කෙනෙක් නේ ජේතවනාරාමයට ඇවිල්ලා. මංගල කරුණු මොනවද කියලා? බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ. මංගල කරුණු මොනවද කියලා බොහෝ දෙවියෝයි මිනිස්සුයි හිතුවා. ආකංකමානා සුත්තානං. ඔවුන්ගේ යහපත කැමැතිනම් ඔවුන්ගේ යහපත කැමැත්තෙන් බ්‍රූහි මංගල මුත්තම මංගල කරුණු දේශනා කරන සේක්වා කියලා ඉල්ලුවනේ. දෙවරු කතා වුණා බුදුරජාණන් වහන්සේ මංගල කරුණු නම් වදාලා. පිරිහීමට පවතින කරුණු අහගත්තොත් හොඳයිනේ කියලා ඊළඟ දවසේ නොඑක් සක්වල දෙවිවරු එකතු වෙලා එක දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට වන්දනා කරලා තමයි මේ ගාථාව ඇහුවේ. ඊට පස්සේ ඒ සියලු දෙවිවරුන්ට වාසනාව උදා වුණා මේ ධර්මය අහන්න. පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨුමාගම් කිං පරාභවතු මුඛං. අපි ගෞතමයන් වහන්සේගෙන් පිරිහෙන පුද්ගලයා ගැන අහන්ටයි ආවේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ අහන්ට අපි ඇවිල්ලා ඉන්නේ. පිරිහෙන පුද්ගලයාගේ කිං පරාභවතු මුඛං. පිරිහෙන පුද්ගලයාගේ කරුණු මොනවද? කාරණේ මොකක්ද? මුඛය කියන්නේ දොරටුව. පිරිහීමේ දොරටුව මොකක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ. දියුණුවත් පහසුවෙන් දැනගන්න පුළුවන්. දියුණු වෙන පුද්ගලයා කවුද කියලා දියුණු වෙන්නා පිළිබඳවත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. පිරිහෙන්නා පිළිබඳවත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. මේක අහලා තියෙනව හැමෝම.
ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධර්මයට ද්වේෂ කරන්නා පිරිහිනවා. ධර්මය කියන්නේ දස කුසල ධර්මය. දස කුසල කර්මපත. සතුන් මැරීමෙන් වැළකීම ආදී ධර්මයට ආසා කරන අය දියුණු වෙනවා. ධර්මයට ද්වේෂ කරනවා. දැන් වැරදි කාම සේවනය කරන්න එපාය කිව්වොත් එහෙම කොහොමද? ඔබ වහන්සේලාගේ වැඩක් ඔබ වහන්සේලා බලා ගන්න. අපිට ඕන දේ අපි කරන්නේ කියලා ද්වේෂය ගන්න පුළුවන් මිනිස්සු. ඒගොල්ලෝ පිරිහිනවා. බුද්ධ කාලයේත් පවා බුදුරජාණන් වහන්සේ කියපු වචනේත් එකම පවුලේ මාගන්ධියාගේ කතාවේ මේ මාගන්ධිය බ්‍රාහ්මණයා තමන්ගේ සොඳුරු මාගන්ධියා දියණියත් එක්ක ඇවිල්ලා අතින් ඇදගෙන බුදුරජාණන් වහන්සේට පාවා දෙන්න හැදුවේ. ලස්සන නිසා. මාගන්ධිය අතිශයින් ලස්සන කාන්තාවක්, තරුණ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ අසූචි පිරුණු මේ සිරුර පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ. මාගන්ධියා ගත්තේ ඒක මට බැන්න කියලා. අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන විමසුවා, ධර්මයේ ඇහුවා, අවබෝධ කළා. මාගන්ධියා වෛර බැඳගත්තා. එකම දේ දෙන්නේ අහද්දී තමන්ගේ ඇතුලේ අසත්පුරුෂ ස්වභාවය, විඥානයේ තියෙන අසත්පුරුෂ ගතිය බලපානවා. කොහොමද ඒ කිව්වේ? හරියට බීජයක් වගේ. එකම පොළොවේ, එකම භූමියේ අපි කොහොඹ ඇටයකුයි මිදි ඇටයකුයි හදනවා. දෙකටම එකම විදිහට වතුර දානවා. එකම විදිහට පොහොර දානවා. එකම විදිහට ඉරු රැස. එකම පොළොව. නමුත් අර බීජය තිත්ත නිසා, තිත්ත ගති තියෙන බීජයෙන් සර්වාංගීම තිත්ත ගහක් හට ගන්නවා. අර මිදි වැලේ ප්‍රනීත මිදි ගෙඩි හට ගන්නවා. එකම පොළොවේ. බීජයේ තියෙන වැරැද්ද නෙමේද? බීජයේ තියෙන වැරැද්ද. ඒ වගේ සංසාරේ අසත්පුරුෂ ගති පුරුදු කරගෙන ආපු අය ඉන්නවා. උළු ධර්මයට ද්වේෂ කරනවා. පිරිහෙනවා. ධර්මයට ආස කරනවා. දියුණු වෙනවා. දෙවියා කියනවා ඉති හේතං විජානාම පඨමෝ සෝ පරාභවෝ. අපි දැනගත්තා පිරිහීම පිණිස පවතින පළවෙනි කරුණ. මේ පළවෙනි පිරිහීමයි. ဒ ුතියං භගවා බ්‍රූහි කිං පරාභවතෝ මුඛං. භාග්‍යතුන් වහන්සේ දෙවෙනි කරුණයි අහන්නේ. පිරිහීම පිණිස මුල් වෙන. භාග්‍යතුන් වහන්සේ වදාලා අසන්තස්ස පියා හොಂತಿ සන්තේන කුරුතේ පියං. අශාන්ත මිනිස්සුන්ටයි ප්‍රිය, අසත්පුරුෂයන්ට ප්‍රියයි. සත්පුරුෂයන්ව ප්‍රිය නෑ. අසතං ධම්මං රෝචේති. අසත්පුරුෂයාගේ අසත් ධර්මයට කැමති. තං පරා භවතු මුඛං. ඒ පිරිහීමට දොරටුවයි. ඒ පිරිහීමට කරුණු වේ. පිරිහෙන පුද්ගලයාගේ කරුණු තමයි ඒ. අදත් හොඳට බලන්න සමාජ මාධ්‍ය දිහා, ප්‍රධාන මාධ්‍ය දිහා, මාධ්‍ය ධාරාව දිහා බලන්න. එක එක අයට පැහැදුණු ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒ සමහර සමාජ මාධ්‍ය කරන තරුණ දරුවන්ට පැහැදුණු පිරිස් ඉන්නවා. සමහරු හරියට අනිත් අයට උසුළු විසුළු කරන්නේ හිස් කතාව. සමහරු විහිළු තහළු. සමහරු දේශපාලනික දේවල්. සමහරුගේ පුරුද්දම මේ බෞද්ධ සංස්කෘතියට, සිංහල සංස්කෘතියට විවේචන කරන එක, ගරහන එක. එතකොට ඒවට කැමති පිරිසක් එකතු වෙනවා. අසත්පුරුෂයා එකතු වෙනවා අසත්පුරුෂයත් එක්ක. එතකොට ඔහු අසත්පුරුෂයාට ප්‍රිය වෙනවා, සත්පුරුෂයාට ප්‍රිය වෙන අහන්න කැමති අසත් ධර්මයමයි. සමහරු හරි ආසයි ධර්මයට ගරහනවා අහන්න. සංඝයාට ගරහනවා අහන්න. මේ බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය බෝධීන් වහන්සේලා
ඒ පුද පූජා වලට ගරහනවා අහන්න හරි ආසයි. ඕන් පිරිහිනවා. ඒ ටික විතරක් නෙමෙයි. අසත් ධර්මයට කැමති කියන්නේ දෙසට මිත්‍යා දෘෂ්ටි. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි වලට ආසයි. එතකොට එහෙම බැලුවොත් මේ කර්මඵල මුල් කරගත්ත මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇරෙන්න මේ ලෝකේ පිදුම් ලබන විවිධ දේවල් තියෙනවා. ආන්නේ වගේ දේශනා කරනවා. ඒ වහන්ට ආසයි කියන්නේ පිරිහෙනවා. ඔවුන් යම් සතුටකින් වගේ හිටියට උන් භයානක තැනකට යනවා. ඒක මේ සාපයක් නෙවෙයි. වැරදි දේ නිවැරදි කියලා පිළිගැනීම. අසත් ධර්මයට කැමති වීම. අසත් ධර්මයට කැමති වීම මිත්‍යා දෘෂ්ටික දේවල් වලට කැමති වීම කියලා ගන්නත් පුළුවන්. ඒ වගේම දස අකුසලයට ආශා කිරීම. දස අකුසලයට ආශා කිරීම පිරිහෙනවා. ඉති හේතං විජානාම ဒ ුතියසෝ පරාභවෝ. මේ විදිහට අපි කරුණු දැනගත්තා. මේ දෙවන පිරිහීමට පිණිස පවතින කරුණු. තතියං භගවා බ්‍රූහි කිං පරාභවතෝ මුඛං භාග්‍යතුන් වහන්සේගෙන් අපි අහන්නේ. පිරිහීමට මුල් වෙන තුන්වෙනි කරුණ මොනවද? භාග්‍යතුන් වහන්සේ වදාලා ගොඩාක් වැදගත් අපිට. නිද්දා සීලී සබහා සීලී අනුට්ඨාතාචයෝ නරෝ අලසෝ කෝධ පඤ්ඤානෝ තං පරාභවතෝ මුඛං. අනුකරුණු පහක් තිබෙනවා. නිද්දා සීලී නිතර නිදිමතින් නිදාගත්ත ගමන් ඉන්නේ. සබහා සීලී කය ගහන්නම එකතු වෙනවා. කතා කර කර ඉන්නමයි කැමති. සමහරට ගෙදර තනියෙන් ඉන්නේ නමුත් දැන් ෆෝන් එකකින් කතා කරනවා. වචන කටින් කියන්නේ අතින් ටයිප් කරනවා. ඒ ඔක්කොම සබහාශීලී. කතාවට තියෙන ඇබ්බැහිය. අනුට්ඨාතාචයෝ නරෝ. යා මිනිස්සෙක් නැගී සිටි වීරිය නැහැ. නැගී සිටි වීරිය නැහැ. අලසෝ කම්මැලි. කෝධ පඤ්ඤානෝ කිපෙන බව ඔහුගේ ලක්ෂණයයි. ඔහු කිපෙන කෙනෙක් කියලා ප්‍රසිද්ධයි. ආන්න ඔහු පිරිහෙනවා. ඔය කරුණු තියෙනවා නම් අධ්‍යාපනය ලැබෙන දරුවෙකුට ඔය කරුණු පහ තිබ්බොත් ඔහුට දිනන්න බෑ. නින්දෙ මැලී ඉන්නවා, කතාවෙ මැලී ඉන්නවා, උත්සාහයක් වීරියක් නැහැ, කම්මැලි. තරහ ගන්නවා නිතර. පිරිහෙනවා. එතකොට අර දෙවිතුමා කියනවා ඉති හේතං විජානාම තතියෝසෝ පරාභවෝ. මේ විදිහට අපි මේ කරුණ දැනගත්තා. මේ තුන්වෙනි පිරිහීම පිණිස පවතින කරුණු. චතුත්ථං භගවා බ්‍රෝහි. භාග්‍යතුන් වහන්සේගෙන් හතරවෙනි කරුණ අහන්නේ. කිං පරාභවතෝ මුඛං. පිරිහීම පිණිස මුල් වෙන කරුණ මොකක්ද? හතරවෙනි. භාග්‍යතුන් වහන්සේ වදාලා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං. අම්මා වේවා තාත්තා වේවා ඉන්නවා. ඔවුන් දි รา පත් වෙලා යෞවන බව පහු කරගෙන ගිහිල්ලා. පහුසන්තෝන භරති. හැබැයි මේ දරුවන්ට පුළුවන්කම තියෙනවා. තියෙද්දිත් පෝෂණය කරන්නේ තං පරාභවතෝ මුඛං. ඒ පිරිහෙන පුද්ගලයාගේ දොරටුවක්. පිරිහෙන පුද්ගලයාගේ කාරණයක්, ලක්ෂණයක්. අම්මා තාත්තට සලකන්නේ හැකියාව තියෙද්දි. ඉති හේතං විජානාම චතුත්ථෝසෝ පරාභවෝ පංචමං භගවා බ්‍රූහි කිං පරාභවතෝ මුඛං. අපි හතරවෙනි පිරිහීම පිණිස පවතින කරුණ දැනගත්තා. භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ පිරිහීමේ පස්වෙනි දොරටුව මොකක්ද? පස්වෙනි දොරටුව මොකක්ද? යෝ බ්‍රහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තං පරාභවතෝ මුඛං. යම් බ්‍රහ්මණෙක් වේවා ශ්‍රමණෙක් වේවා නැත්නම් වෙන ඉල්ලගෙන එන කෙනෙක් වේවා නිවසට ආවොත් මුණ ගැහිමට ආවොත්
බොරු කියා වංචා කරයිද ඒ පිරිහීමේ දොරටුව. බ්‍රාහ්මණ කියලා කියන්නේ හරියට කිව්වොත් පව් බැහැර කරන අර්ථයෙන්. ශ්‍රමණ කියලා කියන්නේ සංසිඳීම උපදවා ගන්න අර්ථයෙන්. සිත සංසිඳවනවා. පව් සමනය කරනවා, දුරු කරනවා. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙන්නේ පින් සලකගෙන, දුගී මගේ ආදීන්ට දන් දෙන්නේ අනුකම්පාවෙන්. ඒ හැමෝම ඉල්ලගන්නනේ එන්නේ. එතකොට බොරුවෙන් වංචා කරනවා. බොරුවෙන් වංචා කරලා රවට්ටනවා නම් ඒකේ පුද්ගලයාගේ පිරිහෙන දොරටුවක්. දෙවිතුමා කියනවා ඉතිහේතං විජානාම පංචමෝ සෝ පරාභවෝ. මේ විදිහට පිරිහෙන පස්වෙනි කරුණ දැනගත්තා. චට්ඨමං භගවා බ්‍රූහි කිං පරාභවතෝ මුඛං. හයවෙනි පිරිහීමේ කරුණ මොකක්ද කියලා අපි අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සභෝජනෝ ඒකෝ භුඤ්ජති සාදූනි තං පරාභවතෝ මුඛං. බොහෝ රන් රිදී තියෙනවා, මිනිරුවන් තියෙනවා, කහවණු තියෙනවා, හොඳ සූප ව්‍යංජන සහිත භෝජනයෙන් සමෘද්ධිමත් වූ. නමුත් තනියම හුදකලාවේ අනුභව කරනවා. ඒ පුද්ගලයා ප්‍රණීත භෝජන තනියම අනුභව කරනවා දෙන්නේ. අන්න ඒකත් පිරිහීම පිණිස පවතින කරුණක්. ඒ කියන්නේ මිල මුදල් තියන අය, ප්‍රණීතව ආහාර ගන්න අය අන් අයට දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඔහුගේ නොපිරිහීම ස්ථිර වෙන්නේ. නැත්තම් පිරිහිලා යනවා. අපි භාග්‍යතුන් වහන්සේ 6 වෙනි පිරිහීම පිණිස පවතින කරුණ දැනගත්තා. සත්තමං භගවා බ්‍රෝහි භාග්‍යතුන් වහන්සේ 7 වෙනි කරුණ විමසන්නේ. පරාභවයට මුඛ්‍ය කරුණ කුමක්ද? පිරිහීමට මුල් වෙන කරුණ. ජාතිත්ථද්දෝ ධනත්ථද්දෝ ගොත්තත්ථද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේති තං පරාභවතෝ මුඛං. යම් මිනිසෙක් උපත පිළිබඳව, ජාතිය පිළිබඳව දැඩි මාන්නයකින් ඉන්නවා. තමන් ධනවතෙක් කියලා දැඩි මාන්නයකින් ඉන්නවා. තමන්ගේ කුල පරම්පරා උසස් කියලා තද මාන්නයකින් ඉන්නවා. ඔහු ඒ මාන්නය මුල් කරගෙන සිය නෑයන් ඉක්ම සිතනවා. ඔහුගේ නෑයන් ඉක්මවා හිතනවා. අන්නය පිරිහීම පිණිස හේතු වෙනවා. ගොඩාක් ඔක තියෙනවා වර්තමානයේ. සහෝදරය අතර එක සහෝදරයෙක් මහන්සි වෙලා ණයක් අරගෙන හොඳ වාහනයක් ගන්නවා. ඒ ගත්ත ගමන් අනිත් සහෝදරයා අනිත් සහෝදරියට අපේ අයියලා මෙහෙමයි මමත් ගන්නවා කාර් එකක් කියලා Tamanට පුළුවන්කමකුත් නැහැ. හැම වෙලාවෙම සමහර විටර ගත්ත කෙනත් මාන්නයටපත් වෙනවා. අනිත් අයට නැහැ. මට තියෙනවා කියලා පේන්න යනවා. ඒ ගැන කතා කරනවා. ප්‍රකට කරනවා. Taman ධනවතෙක් කියලා. ඒකෙන් කරන්නේ අනිත් අය හෙලා දකිනවා, පිරිහෙනවා. ඉතිහේතං විජානාම සත්තමෝසෝ පරාභව. ඔය 7 වෙනි පිරිහීමේ කරුණ අපි දැනගත්තා. අට්ඨමං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුඛං. 8 වෙනි පිරිහීමේ කරුණ ගැන අහන්නේ ස්වාමීනි පවසන්න. මොනවද පිරිහීමට මුල් වෙන දොරටු? ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ චයෝ නරෝ. දූර්ත බව. ස්ත්‍රී දූර්තයි. හරි හම්බ කරන ඔක්කොම ස්ත්‍රීන් පස්සේ ගිහිල්ලා විනාශ කරනවා. ආකාර දෙකයි. තමන්ගේ බිරිඳන් ඉන්නකොට වෙන ස්ත්‍රීන් හොයාගෙන යනවා. එහෙම නැත්නම් වෙසඟනන් පිටුපස්සේ යනවා. ඒ වාටම ඇලි ධනෙ නාස්ති කරගන්නවා. සුරා දුත්තෝ සුරාවටම නාස්ති කරනවා. මේ ඔක්කොම එකට බැඳිලා තියෙනවා. ඒ සුරා ධූර්තයෝ ස්ත්‍රී ධූර්තයෝ වෙනවා.
ස්ත්‍රී ධූර්තයෝ සුරා ධූර්තයන් බවට පත් වෙනවා. අක්ඛ ධුත්තෝ සූදු කෙලියට හරි පෙරේතයි. හම්බෙන තුට්ටු දෙක හරි වේදම් කරලා සූදු කෙලිනවා. ඇඳිවත පවා ඔට්ටු අල්ලලා පරදිනවා. ඒ විදිහටම ඔය වට ඇබ්බැහි වෙන කෙනා පිරිහීම පිණිස පවතිනවා. ඒ ලද්දං විනාශේති. ලද දෙය විනාශ කරනවා. තම් පරාභවතු මුඛං පිරිහීමි දොරටුවක් නිය. ඉති හේතං විජානාම අට්ඨමෝසෝ පරාභවෝ නවමං භගවා බ්‍රූහි කිං පරාභවතු මුඛං. අපි දැනගත් 8 වෙනි පිරිහීමේ කරුණ. 9 වෙනි කරුණ අහන්නේ ස්වාමීනි පිරිහීමට දොරටුව මොකක්ද 9 වෙනියට තියෙන. සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති. සේහි දාරේහි සන්තුට්ඨෝ තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙන්නේ වෛශ්‍යාවන් කෙරෙහි යනවා. දිස්සති පරදාරේ සුතම් පරා භවතු මුඛං. ඔහු පරාඹුවන් හොයාගෙන යනවායි පේන්න තියෙන්නේ. ඒක පිරිහීමේ දොරටුව. තමන්ගේ නිවසේ බිරින්දෑවරු ඉද්දි පිට කාන්තාවන් පස්සේ යනවා. පිරිහීමේ දොරටුවක්. පිරිහීම පිණිස පවතිනවා. ඔය 9 වෙනි පිරිහීමේ කරුණ අපි දැනගත්තා. 10 වෙනි කරුණ මොකක්ද? භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්ථනින් තස්සා ඉස්සාන සුපති තං පරා භවතෝ මුඛං. බාන බුදුරජාණන් වහන්සේ ඒ කාලේ සමාජයේත් මෙවැනි දේ තිබිලා තියෙනවා. මේක එකයි කියන්නේ. අතීතයට ගිහිල්ලා ඔහුගේ තරුණ කාලේ. දැන් ඔහු වයසයි. හැබැයි ඔහු ඊතා නවයෝන් වයසේ ඉන්න තරුණියක් විවාහ කරගන්නවා. ගෙදරට එක්කන් එනවා. තස්සා ඉස්සාන සුපති. ඔහුට හරි බයයි. මේ තරුණ ළඳ තමාට ගැළපෙන වයසේ කොල්ලෙක් එක්ක හාද වේවි කියලා. ඉරිෂ්‍යාව නිසා නිින්ද යන්නේ. ඇහැරගෙන මුර කරනවා. අනේ අපොයි තමන්ගේ වයස තේරුම් ගන්න නැතුව කාමයන්ට ආස කිරීම විපාක පිරිහෙනවා. අන්තිමට නිදි වරාගෙන යවුන් බිරිඳ රකින්නවා. පහවදා වැඩක්පලක් කරගන්න බෑ. නිදිමත පිරිහෙන්නේ නැද්ද? ඒ නිසා මේ බෞද්ධ අපේ සිංහල බෞද්ධ සමාජයේ වයස් සීමාවක් තිබ්බ විවාහ වෙන්න. ඒක විකෘති වුණා මේ බටහිර රැල්ලත් එක්ක මෑතක ඉඳලා. දැන් වැඩිමහල් අය බඳිනවා බාලාය. ඊට පස්සේ ගොඩාක් වයසක සීයලා තරුණ වයසේ කාන්තාවන් විවාහ කරගන්නවා. එතකොට ඒවා ඒ කාලේ තිබිලා තියෙනවා. වයසක අය තරුණ අය විවාහ කරන නමුත් ඒක ගැළපෙන දෙයක් නෙමෙයි. පිරිහීම පිණිස පවතිනවා. පිරිහීම පිණිස පවතිනවා. එතකොට දෙවිතුමා කියනවා අපි භාග්‍යතුන් වහන්සේ 10 වෙනි කරුණ දැනගත්තා. පිරිහීම පිණිස පවතින. 11 වෙනි කරුණ භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ. ඉත්ති සොණ්ඩින් විකිරණින් පුරිසං වාපී තාදිස ඉස්සරියස්මින් ඨාපේති තං පරා භවතෝ මුඛං. එය හරිය මේ ඇබ්බැහි වෙච්ච කාන්තාවක් වෙන්න පුළුවන්. ඇබ්බැහි වෙච්ච පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. මොනවටද ලොල් ඇබ්බැහි එක්කෝ සුරාවට. එතකොට සුරාවට පෙරේතකම් කළොත් හම්බෙන දේ එකට වියදම් කරනවා. එහෙම නැත්නම් මත්ස්‍ය මාංශ වලට ලොල් වුණොත් හම්බෙන දේ ප්‍රනීත මත්ස්‍ය මාංශ වලටම වියදම් කරනවා. එවැනි ස්ත්‍රියක් ධනෙ විසුරවනවා. පස් විසුරවන්නේ නැහැ. ධනෙ විසුරවනවා මේ මස් මාංශ ගන්න. එහෙම නැත්නම් මද්යපාන ආදිය ගන්න. එතකොට ඒ පවුලේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. පිරිහිලා යනවා. පුරිසං වාපිතාදිස නැත්නම් ඒ වගේම පුරුෂයෙක් ඉස්සරියස්මින් ඨාපේති තමන්ගේ ගෙදර ප්‍රධානත්වයේ දරන කෙනා මුදල් පාවිච්චි කරන කෙනා අර විදිහේ
අර විදිහේ නාස්තිකාරයෙක් වුණොත් මත්ස්‍ය මාංශ වලට නාස්ති කරොත් ඕනෑවට වැඩිය මද්යපානයට නාස්ති කරොත් ඕනෑවට මද්යපානයට නාස්ති කරොත් මිල මුදල් අන්න එතකොට ඇය හෝ ඔහු නිවසේ ප්‍රධානත්වයට තියලා තිබ්බොත් පිරිහීම පිණිස පවතිනවා. පිරිහීම පිණිස පවතිනවා. ඔහු අට එකතු වෙන්නේ ඒ වගේ පිරිසමයි. නැවත නැවත හම්බෙන්නේ මොනවද? ඒ ඔක්කොම හිත මිතුරන් එක්ක විනාශ කරන මට්ටමටපත් වෙනවා. ඉති හේතං විජානාම ඒකාදසමෝසෝ පරාභවෝ. අපි දැනගත්තා 10 වෙනි කරුණ පිරිහීම පිණිස 11 වෙනි කරුණ පිරිහීම පිණිස පවතින. ද්වාදසමං භගවා බ්‍රෝහි කිං පරාභවතු මුඛං. ස්වාමීනි කුමද්ද පිරිහීමේ දොරටුව 12 වෙනියට තියෙන. පවසන්න කියලා ඉල්ලා සිටියා. 12 වෙනි කරුණ ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අප්ප භෝගෝ මහා තන්හෝ කත්ති ජායතේ කුලේ සෝධ රජ්ජං පත්ථේති තං පරාභවතු මුඛං. අල්ප භෝග තියෙන. ඒ කියන්නේ ධන දහන්නයක් නෑ උපතින්ම. හැබැයි මහා තෘෂ්ණාවක් නම් තියෙනවා. ඔක්කොම තමන් වෙත ගන්නට තෘෂ්ණාවක්. එවැනි කෙනෙක් රාජකීය උරුමයේ තියෙන පවුලක උපදිනවා. ඔහු රජේ පතනවා. අන්න ඔහු පිරිහීම පිණිස පවතිනවා. වර්තමානයේ මේ දේශපාලනික කරුණු හැටියට ගද්දිත් අපිට හිම පේනවා. දුප්පත්ව ඉඳගෙන පරිපාලනය කරන්නට ප්‍රාර්ථනා කරනවා, කැමති වෙනවා. එතකොට මේ අවස්ථාව ලැබිච්ච ගමන් ඔහු විනාශ කරලා දානවා. ඔහු එක්ක නැත්තම් ඒ වගේ රජයක් ගත්තට පස්සේ තමන්ගේ සේනාවට හිතවතුන්ට වියදම් කරන අර්ථ කතාවේ සඳහන් වෙනවා. සේනාවේ සෙන්පතිවරුන්ට හමුදාවට වියදම් කරනවා. ඒ තමන්ගේ බලය රඳවා තබා ගන්න. අන්තිමට පිරිහිලා යන බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවෙන් මේ ඔක්කොම දේශනා කළාද? ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං. නුවණැති වූ පිරිහීම ගැන දන්නා උතුමෙක් ඒ ආර්ය පුද්ගලයා ලෝකයේ මේ කියන පිරිහීමේ කරුණු නුවණින් පිරිසිඳ දැනගෙන ඒ වගින් වැළකීලා දෙව්ලොවට පැමිණෙනවා. ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය. නුවණැත්තෝ විමසනවා මේ පිරිහීමේ කරුණු ගැන. ඒ ආර්ය වූ දර්ශන සම්පන්න ධර්මය අවබෝධ කරගත්ත ඒ ශ්‍රාවකයා සලෝකං භජතේ සිවಂತಿ. නුවණසින් පිරිසිඳ දැනගෙන මරණින් මතු දෙව්ලොවට යනවා. මේ තමයි පරාභව සූත්‍රය. ඒ දෙවියා සිතාම සතුටු වුණා. මේ අර්ථ කතාවේ හරි ලස්සන ගාථාවක් සඳහන් වෙනවා. මේ පරාභව සූත්‍රය විතරක් නෙමෙයි තව දේශනා 6ක් තියෙනවා මේත් එක්කම. අප්‍රමාණ දෙවිවරු ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ආවා. අප්‍රමාණ දෙවිවරු ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ආවා. නිසා ධර්ම අවබෝධ කරපු ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. දැන් මේ පරාභව සූත්‍රය අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා මගඵල ලැබුවා. දේශනාව අවසානයේදී මේ කරුණ අහලා සංවේගයටපත් වෙලා උත්සාහ කරලා සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඵලයන්ට දෙවරුපත් වුණා. ඒ ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. ඒ නිසා පරණ භාවිතයක් තියෙනවා. මහා සමය සුත්තේච අතෝ මංගල සුත්තකේ සමචිත්තේ රාහුලෝ වාද ධම්මචක්කේ පරාභවේ. මහා සමය සූත්‍රය, ඒ වගේම මංගල සූත්‍රය, සමචිත්ත පරයය සූත්‍රය, රාහුලෝ වාද සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය සහ පරාභව සූත්‍රය දේවතා සමති තත්ත අපමෙය අනප්පිකා. දෙවරු එකතු වුණා ඒ ධර්මය අහන්ට. ඒ අවස්ථාවල
ඒ ප්‍රමාණයක් කියන්නට බෑ. ධම්මාභි සමයෝ චිත්ත ගණනාතෝ අසංඛ්‍යෝ. ඒ වෙලාවේ ධර්ම අවබෝධ කර දෙවරුන්ගේ ගාන කියන්නට බෑ. මහා සමය සූත්‍රයේ වෙලාවේ, ඊළඟට මංගල සූත්‍රයේ වෙලාවේ, සමචිත්ත සූත්‍රයේ වෙලාවේ, රාහුලවාද සූත්‍රයේ වෙලාවේ, ධම්මචක්ක සූත්‍රයේ වෙලාවේ, පරාභව සූත්‍රයේ වෙලාවේ රැස්ුණ දෙවිවරු ප්‍රමාණය කියන්නට බෑ. ඒ අතර ලොකු පිරිසක් මාර්ගඵල අවබෝධ කරගත්තා. ධර්ම අවබෝධය ලැබුවා. ඒ ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ නිසා අතිශයින්ම වැදගත් දේශනා මේ සරල කරුණු තියෙන්නේ අපි දන්නේ නැද්ද පරාභව සූත්‍රය කියලා සමහරු හිතන්න පුළුවන්. නමුත් මේ පරාභව සූත්‍රයේ මතක හිටිනවා හරි අඩුයි භාවිතයක් නැත්තම්. ඊගාථා ගොඩක් තියෙනවා. අතිශයින්ම වැදගත් ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට, පැවිදි අයටත් වැදගත්, තරුණ ළමයෙකුට මේ කතාව ඉගෙනගෙන, මේ දේශනාව ඉගෙනගෙන ඔහුට පුළුවන් නම් අපි බලමු මොනවද කරුණු කෙටියෙන් බලමු. පිරිහීම පිණිස පවතින කරුණු. හොඳට ධර්මයට දේශ නොකර ඉන්න ඕනේ පළවෙනි එක. දැන් අද අපිට පේනවා පුංචි පුංචි දේවල් මුල් කරගෙන ධර්මයට ද්වේෂ කරන සමාජයක් හදනවා. දැන් බොහෝම අමාරුවෙන් අපේ ගුරු දේවයන් වහන්සේ ධර්මය ගැන හැඟීමක්වත් නැතුව ඔහේ යන්නන් වාලේ ගිය මිනිසුන්ට මේ සූත්‍ර දේශනා කියලා දේශනා කරලා අන්තිමට සූත්‍ර දේශනා කියලා දෙයක් තියෙනවා. ගොඩාක් දහම් කරුණු මේ පොත්වල තියෙනවා නිවැරදි කරුණු කියලා මිනිස්සු අතර පැතිරිලා ගියා. කලිනුත් තැන්වල ධර්මයේ පොඩ කතා වුණා. නමුත් මේ වගේ පැතිරුන්නේ නැහැ. මිනිස්සු අතරට ගියා. සරල ත්‍රිපිටකයේ මිනිස්සු අතරට ගියා. ධර්ම ඉගෙන ගත්තා. දැන් ධර්මයේ ඉගෙනගෙන යනකොට දැන් ආයස් ඒ ඉගෙනගෙන ශ්‍රද්ධාවෙන් ඉන්න මිනිසුන්ගේ හිත වෙනස් කරන්න පුංචි දේවල් කරනවා. බොහොම අමාරුවෙන් මෙතෙන්ට හදාගත්තේ කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ධර්මයට දේශ කරන අය ධර්මයේ බේර ගන්න වගේ ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් ඒ කරන දේවල් වලින් වෙන්නේම ධර්මය පිළිබඳ තියෙන පැහැදීම ජනතාවගේ අඩු වෙන එක. තව දුරටත් ධර්මයට ද්වේෂ කරන පිරිසක් බිහි කරනවා. ඒ නිසා එහෙම කරනවා නම් යම් කිසි කෙනෙක් මේ ධර්මය පිළිබඳ විග්‍රහයන් වලදී බුද්ධ දේශනාව ඉක්මවා හිතනවා නම් ඔවුන් ධර්මයට කැමති අය නෙමෙයි. ඔවුන් කැමති සාමාන්‍ය දේශනයක් අහලා සතුටක් විඳින්න විතරයි. ධර්මයට ආසා කරන්නේ නැහැ. ඒ නිසා ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධර්මයට දේශ කෙනා පිරිහෙනවා. දේශ කරන කෙනා. ඊළඟට තරුණ දරුවෙකුට ගොඩාක් වැදගත් වෙනවා බලන්න. අසත්පුරුෂායට ප්‍රිය කරලා සත්පුරුෂයන්ව අප්‍රිය කළොත් අසත් ධර්මයට කැමති වුණොත් පිරිහෙනවා. ඒ නිසා කරන්න ඕනේ අසත්පුරුෂයන්ට අකමැති වෙන්න ඕනේ. සත්පුරුෂයන්ට කැමති වෙන්න ඕනේ. සද්ධර්මයට ආස කරන්න ඕනේ. එතකොට පිරිහින්නේ නැහැ. නිද්දාසීලි සභාසීලි නිදිමතේ ඇලී වාසය නොකර ඉන්න ඕනේ. කතා බහටම යාළුවොත් එක්ක වැල්වටාරම් කියව එක්ක නැත්නම් මාධ්‍ය ඔස්සේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කර ඉන්නම කාලේ නාස්ති කරොත් පිරිහෙනවා. ඒ නිසා ඒව අතහැර ගන්න ඕනේ ඉක්මනට. ඊළඟට නැගී සිටි වීරිය නැත්තම් කම්මැලි නම් ඒව අතහැර ගන්න ඕනේ. නැගී සිටි වීරිය පිළිබඳව ඉගෙන ගන්න හොඳම දේවල් ජාතක කතා. බෝසතාණන් වහන්සේ කොච්චර උත්සාහයෙන් වීරියෙන් වැඩ කළාද? ක්‍රෝධයෙන් යුක්ත වෙන ඔහුගේ නිකන් චරිත ලක්ෂණේම ක්‍රෝධ සහගතයි. අන්න එහෙම ඉන්නවා නම් ඉක්මනින්ම ඒ තමාගේ ක්‍රෝධය දුරු කර ගැනීමට වෙනස් වෙන්න ඕන. අම්මා තාත්තට පෝෂණය කරන්න පුළුවන්කම තියෙද්දි සලකන්න නැති වෙනවා නම් පිරිහෙනවා. ඒ නිසා සලකන්න පටන් ගන්න ඕනේ. අඩුපාඩු හිතන්න ඕනේ. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට භික්ෂුන් වහන්සේට දුගී මගී අයට පුළුවන් විදියට දන් දෙන්න ඕනේ. අතහැර ගන්න හොඳ නැහැ. නැත්තම් පිරිහිනවා. ඊළඟට ගොඩාක් ධනෙ රංග්‍රිදී මුතුමැණික් තියාගෙන හොඳ ප්‍රණීත භෝජන තියාගෙන තනියම අනුභව කරනවා කාටවත් දෙන්නේ නැහැ. පිරිහීමේ දොරටු. ඊට තමන්ගේ උපතින් පරම්පරාවෙන් උගත් බවෙන් තමන්ගේ පෙනුමෙන් අන් අය පහත් කරනවා, තමාවම උසස් කරනවා, පිරිහිනවා.
ඊළඟට දැන් සාමාන්‍යයෙන් තියෙන මේ ගෝත්‍රය ගැන කුලය ගැන කියා දැන් හිතනවා අඩුයි. නමුත් තමන් යන වාහනින්, තමන් අඳින ඇඳුමින්, තමන්ගේ සපත්තු දෙකෙන්, භාවිතා කරන ජංගම දුරකථනයෙන්, භාවිතා කරන කම්පියුටරයකින් ඒ හැම එකකින්ම තමන් හිතෙන් ඉහළට යනවා, අනිත් අය පහළට හෙලනවද කියලා බලන්න ඕනේ. එහෙමනම් පිරිහිලා යනවා. ස්ත්‍රී දූර්ත වීම, සුරා දූර්ත වීම, සූදුවට යෑම, ලද ධනෙ විනාශ කරන දේවල්. ඒ වගේම තමන්ගේ බිරිඳගෙන් සතුට නොවි අන් වෛශ්‍යාවන් සොයා යාම පිරීම පිණිස පවතිනවා. යෞවන කාලේ ගෙවිලා ගියාට පස්සේ පෙරේතකමට තරුණ දැරීපියන්ව සහයට ගන්න උත්සාහ කරනවා. පිරිහීම පිණිස පවතිනවා. ඊළඟට ඔබ කල්පනා කරලා බලන්න පින්වත් දරුවනි, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිවසේ මිල මුදල් වේ පැහැදම් කිරීම සම්බන්ධව ප්‍රධානත්වයේ ගන්නවා නම් ඔහුට හොඳ අර පරිස්සමක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ සඳහාම ධන දහන්නේ ඕනෑවට වැඩිය වියදම් වෙනවා. ඒක පිරිහීම පිණිස පවතිනවා. ඊළඟට කුඩා භවභෝග සම්පතක් තියාගෙන මහා ධනවත් පරිපාලකෙක් වෙන්න උත්සාහ කරනවා. මේ ඔක්කොම පිරිහීම පිණිස පවතිනවා. පරාභව සූත්‍රයේදී අප කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම අවබෝධ කරපු ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. ඒ නිසා අපි හැම දිනාට සෙත් පතනවා. මේ පරාභව සූත්‍රය පිරුවානා පොත් වහන්සේගේ තියෙනවා. නිතර සජ්ජායනා කරලා ඉස්සර උපාසක උපාසිකාවට පාඩම් තිබ්බා. තමන්ගේ ජීවිතය අඩුපාඩු සකස් කරගෙන ජීවිතේ දිනන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද අපි රැස් කරගත් උතුම් ධර්ම දානමේ පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසෙත්වා. ඒ වගේම රැස් කරගන්ට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන්ටත් පින් කැමති සියලු දෙනාටත් අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. සුවසේ ධම්මඟ දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු සාදු.